වාණිජ්‍යමය අභ්‍යවකාශ කර්මාන්තයේ විශාල වශයෙන් ලාභ ඉපීමට හැකි ශේෂ්ත්‍රයක් බව අමුතුවෙන් පැවසිය යුතු නැහැ. මේ වන විට වාණිජ්‍යමය අභ්‍යවකාශ කර්මාන්ත ශේෂ්ත්‍රය තුළ දැඩි තරංගයක් ඇතිව තිබෙනවා. එම ශේෂ්ත්‍රයේ පතාක යෝධයින් තිදෙනෙකු සිටිනවා. එනම් SpaceX, Blue Origin සහ Virgin Galactic කියන සමාගම් තුනයි. එම සමාගම් තුනේම අයිතිකරුවන් ලොව අංක 1 බිලියන පතියන්. ඉතින් එකම දැක්මක් ඇති එම පුද්ගලයන් නිසා තමයි අභ්‍යවකාශ තරංගයක් ඇති වුණේ. නිව් ෂෙපර්ඩ් රොකට් එකෙන් තම අභ්‍යවකාශය වෙත පිවිසෙන බව ජෙෆ් බෙසෝස් මහතා පැවසීමත් සමග අභ්‍යවකාශ තරංගයේ ගිනියම් වුණා කිව්වොත් නිවැරදි. You see the Earth from space, it changes you. It changes your relationship with this planet, with humanity. It's one Earth. I want to go on this flight because it's a thing I've wanted to do all my life. ඒ සමගම මීට සති කිහිපයකට පෙර Virgin Galactic කී අයිතිකරු වන රිචඩ් බ්‍රැන්සන් මහතාද විශේෂ ප්‍රකාශයක් සිදු කරා. එනම් තමන්ද තම සමාගමේ VSS Unity යනුවෙන් හඳුන්වන අලුත්ම අභ්‍යවකාශ යානාව එහි මීළඟ පුහුණු පියාසැරිය සිදු කරන දින අභ්‍යවකාශයට පිවිසීමට තීරණය කළ බවයි. All I can say is that when the engineers tell me that I can go to space, I will be I'm ready, fit and healthy to go. So එම ගමනේදී තිබුණේ ජුලි 11 වෙනි දිනයි. ඉතින් එම ප්‍රකාශය ඔහු විසින් සිදු කරපු දිනේ සිට මුළු ලෝකෙම අවස්ථාව උදාවන තුරු බලාගෙන සිටියා. ඒ අභ්‍යවකාශයට පිවිසුණු පළමු බිලියන පතියා වීමට ඔහුට හැකි වේවිද යන්නයි. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුනොත් අපිව subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ වගේම කුඩා සීනු වෙබ්බුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. අභ්‍යවකාශයට පිවිසෙන බවට පළමු වරට ප්‍රකාශ කර සිටියේ රිචඩ් බ්‍රැන්සන් මහතා වුණත් එම ගමන මේ වර්ෂයේ අවසානයේ දක්වා කල් දමන බව Virgin Galactic සමාගම විසින් නිවේදනය කර සිටියා. නමුත් ජෙෆ් බෙසෝස් මහතාද තම අභ්‍යවකාශයට පිවිසෙන බව පැවසීමත් සමග තමයි රිචඩ් බ්‍රැන්සන් මහතා එම ගමන ඉක්මන් කිරීමට තීරණය කරේ. ඉතින් මෙමගින්ම අභ්‍යවකාශ තරංගයේ මොනතරම් මුණුසුම්ද යන්න ඔබට අවබෝධ වෙන්නට ඇති. ඉතින් ඔන්න වාණිජ්‍යමය අභ්‍යවකාශ ශේෂ්ත්‍රයේ නාම මාවතකට යොමු කරමින් ජූලි 11 වෙනි දිනේම අභ්‍යවකාශ යානාව රැගත් කැරියර් එයාක්‍රාෆ්ට් එක නිව් මෙක්සිකෝ වල ස්පේස්පෝර්ට් ඇමරිකාවලින් අභ්‍යවකාශයේ බලා පිටත් වුණා. ලෝක පුරා ජනතාවට එම අවස්ථාව සජීවීව නැරඹීම සඳහා ඉඩකඩ සලසා දී තිබුණා. මේ සර් රිචඩ් බ්‍රැන්සන් සහ Virgin Galactic ආයතනයේ ඉතිහාසගත වුණු දිනයක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්. ඔහු තමයි මුදල් ගෙවා අභ්‍යවකාශයට පිවිසි ලෝක පළමු පුද්ගලයා වුණේ. විශ්වාස කරන්න ඔහු විශේෂඥ කාර්ය මණ්ඩලයේද සමග VSS Unity අභ්‍යවකාශ යානාවෙන් පෘථිවියේ වායුගෝලය සහ පිටත අභ්‍යවකාශය වෙන් කරන සීමාව වෙත පිවිසීමට සමත් වුණා. ඒ Edge of Space සෝ කාමන් ලයින් යන නම් වලින්ද හඳුන්වනවා. ඒ වගේම මෙම කතාව කියන්නේ ඔහු ජීවතුන් අතර සිටිනවා. ඔහු එම ඓතිහාසික ගමන සිදු කිරීමට ස්පේස්පෝර්ට් ඇමරිකාව වෙත පැමිණියේ පාපෙදියෙන්. පසුව කාර්ය මණ්ඩලය හා එක්ව ගගනගාමී ලොක් පොතට අත්සන් තැබීමට කටයුතු කරා. ඔහු සමගම ගමනට සහභාගී වූ විශේෂඥ කණ්ඩායම අතර Virgin Galactic කී ජ්‍යෙෂ්ඨතම ගගනගාමී උපදේශකයෙකු වන කොලින් බෙනට්, ඒරෝස්පේස් ඉංජිනියර් බෙත් මොසෙස් සහ ප්‍රධාන මෙහෙයුම් ඉංජිනේරු සිරිෂා බන්ඩ්ලා යන අයද සිටියා. 2021 ජූලි 11 වෙනිදා නැගෙනහිර වේලාවෙන් 11:21ට VSS Unity අභ්‍යවකාශ යානාව රැගත් VMS සිව් නම් වූ මව් යානාව පෘථිවි තලයෙන් නාසට එස වුණා. නැගෙනහිර වේලාවෙන් හරියටම 12:15ට අඩි 45000ක් තරම් උන්නතාංශයකට පිවිසි අතර ඒ සමගම VMS සිව් මව් යානාවෙන් VSS Unity අභ්‍යවකාශ යානාව වෙන් වී ගියා. ඒ සමග මෙහි රොකට් මෝටර් එක උපරිම බලයෙන් ක්‍රියාත්මක වුණා. ඉතින් ඉන්පසු රිචඩ් බ්‍රැන්සන් මහතා ඇතුළු පිරිසට ආරක්ෂිත බඳපටි ඉවත් කිරීම සඳහා අවසරය හිමි වුණා. මොකද තවදුරටත් එම ආරක්ෂිත බඳපටි අවශ්‍ය වන්නේ නැහැ. ඔවුන්ට කැබින් එක තුල පාවෙන්නට පුළුවන්. VSS Unity අභ්‍යවකාශ යානාව විසින් පැයට කිලෝමීටර් 3700ක උපරිම වේගයක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා. ඒ වගේම කිලෝමීටර් 86ක් තරම් උපරිම උන්නතාංශයකටද ළඟා වී තිබෙනවා. එනම් කලින් ඔබ දැනුවත් කළ පෘථිවියේ වායුගෝලය සහ අභ්‍යවකාශය වෙන් කරන කාමන් ලයින් යනුවෙන් හඳුන්වන රේඛාවට වඩා මදක් පහතින් Virgin Galactic කී අයිතිකරුගේ මේ ඓතිහාසික ගමන මව් යානාවේ අභ්‍යවකාශ යානාවේ සහ ඒ ලුහුබැඳි හස් යානාවන්හි සවිකර තිබූ කැමරාවන්හි අපූර්වට පටිගත වී තිබෙනවා. ඒ වගේම බ්‍රැන්සන් මහතා ඇතුළු පිරිසෙම අවස්ථාව ට්විටර් හරහා සජීවීව ලෝවැසියන් සමග බෙදා ගැනීමටද කටයුතු කරා.
අභ්‍යවකාශ සීමාවට පිවිසෙන අවස්ථාව සහ විනාඩි 4ක් පුරාවට අත්විඳි ශුන්‍ය ගුරුත්වය හෝ බර රහිත බව දෙය අතර වෙනවා. To all you kids down there, I was once a child with a dream, looking up to the stars. Now, බ්‍රැන්සන් මහතා ට්විටර් පණිවිඩයේ සටහන් කර සිටියේ අලුත් අභ්‍යවකාශ යුගයේ උදාවට ඔබ සාදරයෙන් පිළිගන්නා බවයි. කුඩා කල සිටම මේ අවස්ථාව සඳහා මම සිහින දුටුවා. අභ්‍යවකාශයට පිවිසීම මා සිහින මැව්වාට වඩා අතිශයින්ම අපූර්ව අත්දැකීමක් වුණා. ඉතින් මේ ප්‍රකාශය සිදු කර සුළු වේලාවකින් පසු VSS යුනිටි අභ්‍යවකාශ යානාව තම අත්තටු විහිදා නැවත පෘථිවියට පියාසර කිරීමට කටයුතු කරා. එය හරියටම නැගෙනහිර වේලාවෙන් 12:30ට ආරක්ෂිතව ස්පේස්පෝර්ට් ඇමරිකා ගුවන් ධාවන පතේ ස්පර්ශ කරා. ඔහු පොරොන්දු වූ පරිදි මෙම ගමන සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව මාධ්‍ය සාකච්ඡාවකටද සහභාගී වී තම අත්දැකීම බෙදා ගැනීමටද කටයුතු කරා. I don't know what's going to come out of my mouth because I feel I'm still in space. So, and some of you will say I'm normally in space. So. ඔහු පවසා සිටියේ ලෝවාසී සීලු දෙනාට අභ්‍යවකාශය සඳහා දොරගුළු විවෘත කිරීමට හැකිවීම පිළිබඳව අද වර්ජින් ගැලැක්ටික් සමාගම ඉතා ආඩම්බර වෙන බවයි. වර්ජින් ගැලැක්ටික් සමාගම ඔමේස් සමාගම සමග සම්බන්ධ වී තිබෙනවා. ඔමේස් වෙබ් අඩවියට පිවිස අභ්‍යවකාශයට පිවිසීම සඳහා අවස්ථාවක් හිමි කරගන්නට පුළුවන්. එම වෙබ් අඩවියේ තරඟයට ඇතුළත් වී වර්ජින් ගැලැක්ටික්ගේ ප්‍රථම වාණිජමය අභ්‍යවකාශ ගමන සඳහා ටිකට් පත් 2ක් දිනා ගැනීමටද අවස්ථාව තිබෙනවා. එම තරඟය 2021 අගෝස්තු 31 දක්වා විවෘතව පවතින අතර 2021 සැප්තැම්බර් 29 වෙනිදා ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. Virgin Galactic is joining up with Amaze to offer you and a guest the chance to win a trip to space. බ්‍රැන්සන් මහතා අභ්‍යවකාශයට පිවිසි මේ මෙහෙම VSS යුනිටි අභ්‍යවකාශ යානාවේ 22 වෙනි පුහුණු ගමනයි. ඊට යුනිටි යනුවෙන් නම් තබා තිබෙන්නේ අභ්‍යවකාශය හරහා ලෝකයම එක්සත් කිරීමේ අරමුණෙන්. ඉතින් ජුලි 11 වෙනිදා සිදු කළ එම පුහුණු ගමනේදී පරමාර්ථයන් ගණනාවක්ම සපුරා ගැනීමට හැකි වුණා. එනම් කාර්ය මණ්ඩලය සඳහා කොපමණ පිරිසක් අවශ්‍ය වෙනවාද සහ දින 5ක පූර්ව පුහුණු වැඩසටහන පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකිවීමයි. ස්පේස් රේස් එකේ මීළඟ දැවැන්තම ඉසව්ව වන්නේ ජෙෆ් බෙසෝස් මහතා නිව් ෂෙපර්ඩ් අභ්‍යවකාශ යානයෙන් අභ්‍යවකාශයට පිවිසීමයි. මිනිසුන් සහිත මෙම ආරම්භක අභ්‍යවකාශ ගමන සඳහා බෙසෝස් මහතා සමග ඔහුගේ සහෝදරයා වන මාක්සා කාන්තා ජටාකාශ ශේෂ්ත්‍රයේ පුරෝගාමියෙකු වන වැලි ෆන් මහත්මියද එකතු වෙනවා. ඒ සඳහා දින නියම වී තිබෙන්නේ ජුලි 20 වෙනි දිනයි. එයත් වර්ජින් ගැලැක්ටික් ඉසව්ව වගේම මාධ්‍ය සංදර්ශනයක් වෙනවාට කිසිම සැකයක් නැහැ. ටෙක්සාස් ප්‍රාන්තයේ වැන්හෝන් නගරයට ආසන්නව ඇති බ්ලූ ඔරිජින් සමාගමේ දියත් කිරීමේ අංගනයේ සිට ඒ ලෝපුරා සජීවීව විකාශනය වේවි. මේ වාණිජමය අභ්‍යවකාශ ශේෂ්ත්‍රයේ පතාක යෝධයින්ගේ සටනේ ප්‍රතිලාභ වශයෙන් සාමාන්‍ය ජනයාට අභ්‍යවකාශයට පිවිසීම සඳහා මං පෙත්තිවර වෙනවා. ඒ වගේම මේ තරඟයට තවත් තරඟකරුවන්ද පිවිසේවි. ඉතින් මෙම ඉසව්වකින් පසු නම් මෙවැනි උද්වේගකාරී ඉසව්වක් පිළිබඳව වාර්තා වන්නේ නැහැ. එලොන් මස්ක් මේ සියල්ල පරයා නැගී සිටීම සඳහා කුමක් හෝ සිදු කරනු ඇති බවට විශ්වාසයක් තිබෙනවා. ඔබ නොදකපු මෙවැනි අපූර්ව දේවල් දැක ගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනු වෙබ්බුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.